මේකේ මාතෘකාව තමයි ජීවීන්ගේ ලාක්ෂණික. ලියා ගන්න ජීවීන්ගේ ලාක්ෂණික කියලා ලියා ගන්න. 8 වෙනි පාඩම අපි කතා කරන්න යන්නේ. 10 ශ්‍රේණියේ වැදගත් පාඩමක්. සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා 102ක වගේ ප්‍රශ්නයක් මේකෙන් ඉන්න පුළුවන්. ඒ 2016 ප්‍රශ්න පත්‍රේ මම මතකයි. මේකෙන් ඇවිල්ලා තිබුණා 105ක වගේ ප්‍රශ්නයක් මේකෙන් අහලා තිබුණා. 2016 පේපර් එකේ 105ක වගේ ප්‍රශ්නයක් එහෙම අහලා තිබුණා. ඒ හින්දා මට මේක කියන්න බෑ මේ එන්නේ නැති වෙනව පාඩමක් කියන්න බෑ මේක එන්න පුළුවන් ගොඩක් වෙනාවට. හරි. මේ පාඩමේදී 9න්ම අපි තේරුම් ගන්න බලමු. මේ 9 කියන්නේ මොකක්ද? ජීවීන්ගේ ලාක්ෂණික. ඒ කියන්නේ ජීවියෙක් සතු තියෙන ලක්ෂණ තමයි ජීවීන්ගේ ලාක්ෂණික කියලා කියන්නේ. නම් ජීවීන්ගේ සතු ලක්ෂණ තමයි ජීවීන්ගේ ලාක්ෂණික කියලා කියන්නේ. ඔක්කොර ගාලා අපි දැනගෙන ඉන්නවනේ මොකಾದ මේ ජීවියා කියන්නේ. හරි? ජීවියා කියන්නේ මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. ඒතර සමහර වෙලාවට ළමයි කියයි සර් මේ පණ ඇති සතා නේද ජීවියා? පණ තියෙනවා නම් ජීවියා නේද? පණ ඇති. එතකොට සත්තුන්ට නම් එහෙම කියන්න පුළුවන් නේ. සත්ව පණ තියෙනවා. එතකොට ගස් වලට පණ තියෙනවද? ඔන්න අපිට ප්‍රශ්නයක් එනවා. නේ? සත්තු නම් කපනකොට කොටනකොට වැටෙනකොට රිදෙනවා. ඒගොල්ලන්ට කෑ ගහනවා මරණාසන්න මොකද කෑ ගහනවා. ගස් කපනකොට කොටනකොට ඉවත් කරන්නේ කිසිම දෙයක් කියන්නේ නැහැ. ගහෙන් ගෙඩියක් කඩන්න යන මොනවා කියනවද? කිසිම දෙයක් කියන්නේ නැහැ. ගහෙන් කොළ කඩන්න මොනවා කියනවද? මේ කඩන්නේ කොහමද රිදේ කියලා කියන්නේ. ඒතර පණ නැත්te ගස් වල. ප්‍රශ්නයක් නේ. එතකොට ජීවියා කියවම නිර්වචනයක් හරියට තියෙනවද? සාමාන්‍ය ඕනම දෙයක නිර්වචනයක් තියෙනවානේ. අපි දැන් කලින් පාඩම් වල ඉගෙනගත්ත බලය කියන්නේ විද්‍යාවෙන වචනනේ. මේ ඔක්කොම බලය, ජීවියා, සෛල වගේ ඒවා තියෙනවානේ. ඒක සෛලයටත් තියෙනවා නිර්වචනයක් මොකක් හරි. සෛල වලටත් නිර්වචනයක් තියෙනවා, බලයටත් නිර්වචනයක් තියෙනවා. ජීවියා කිව්වම පණ ඇති ගොඩාක් ළමයිගෙන් අහුවම කියන්නේ සර් පණ තියෙනවානේ. තාත්තා සමහර ළමයි කියනවා සර් ලොකු වෙන කට්ටිය වර්ධනය වෙන කට්ටිය ජීවීන් නේද කියලා කියන්නේ. විද්‍යාවේදී ජීවියා කියන්නේ මෙයා හරියට මෙයා කියලා කියන්නේ කිසිම සාධකයක් කිසිම නිර්වචනයක්. කියන්නේ මෙයා තමයි ජීවීන් වෙන්නේ මෙයා තමයි ජීවීන් වෙන්නේ නැත්තේ කියලා කියන්නේ කිසිම නිර්වචනයක්. ඒ හින්දා ජීවීන් කවුද කියලා කියන්න විද්‍යාඥයන්ටත් මෙයා තමයි ජීවියා කියන්නේ කාටද? විද්‍යාඥයන්ටත් නෑ මම බැරි. මොකද විද්‍යාඥයන් හොයාගන්න යන මම කියන්නේ ඔයගලන්ට. එහෙනම් මේ ජීවියා කිව්වම මොනවාද අපිට කියන්න තියෙනවද? ඔව්. ජීවියෙක් කිව්වම ලක්ෂණ කිහිපයක් තියෙනවා. අන්නේ ලක්ෂණ තියෙනවා නම් අඩුමතරමේ ලක්ෂණ වලින් 75%ක්වත් තියෙනවා නම් අපිට කියන්න පුළුවන් මෙයා තමයි ජීවි විශේෂය නැත්නම් මෙයා තමයි ජීවියා කියලා අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා. එහෙනම් අර ඔයගලන්ට තියෙනවා අර මේ පොඩි කාලේ දැන් අහන ප්‍රශ්න ටිකක් තියෙන්නේ. මොකද ප්‍රශ්නය? කිකිලිද බිත්තිරේද? අන්න ඒ වගේ දෙයක් නේ. කිකිලි මුලින්ම ආවද බිත්තරේ මුලින්ම ආවද? මාර ප්‍රශ්නයක් නේද? මේකටත් හරියට උත්තරයක් නැහැ තාම. නේ? කිකිලිද බිත්තරේද කියන තාමත් හරියට උත්තර නැහැ. එක එක විදිහට කියන්න පුළුවන්. දැක්කේ නෑනේ නේ. කවුරුත් මේක දැක්කේ නෑ. ප්‍රෙඩික්ෂන් එකක් දෙන්න පුළුවන්. වාද ඔක්කොම තියෙන්නේ නේ. පරිණාම වාදය. අන්න ඒ වගේ අර 9 වසරේ ග්‍රන්ථ පරිණාම වාදය ඒ වගේ මේකට හර නිර්වචනයක් නැහැ. ඒ වගේ තමයි ජීවියා කියන එකත් මෙහෙකයි ජීවියා කියන්නේ බෑ. සෛලෙ දිනවා. මොකක්ද සෛලය කියන්නේ? ජීවීන්ගේ ව්‍යුහමය හා කෘත්‍යමය එකකේ සෛලය. බලයේ නිර්වචනය මොකක්ද? ඇදීමක් හෝ තල්ලු කිරීමක්. යම් කිසි වස්තුවක් ඇදීමක් හෝ තල්ලු කිරීමක් සඳහා යොදන ශක්තිය අපි කියනවා මොකද? බලය කියන්නේ. ජීවියාට නිර්වචන නැති හින්දා විද්‍යාඥයෝ මෙන්න මෙහෙම කියනවා. මෙන්න මේ ලක්ෂණ 8ක් තියෙනවා. හරි? ජීවියෙක් කියලා පෙන්වන්න ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ 8ක් තියෙනවා. ජීවියෙක් නම් ප්‍රධාන ලක්ෂණ තව අනුලක්ෂණ තියෙනවා 8ක් තියෙනවා. මෙන්න මේ ලක්ෂණ 8 පෙන්වන මොනවා හරි වස්තුවක් තියෙනවා නම් අන්නේ වස්තුව අපි කියනවා කවුද කියලාද?
ජීවියා කියලා කියනවා. සමහර වෙලාවට මේ ලක්ෂණ 8ම නොපෙන්වන්න පුළුවන්. එහෙම වෙන අවස්ථා තියෙනවා. ඒ අඩුම තරමේ මේ ලක්ෂණ 8න් 6ක්වත් කියන්නේ 80ක් 90ක්වත් පෙන්වනවා නම් අපි යන්නේ යට කියනවා ජීවියා කියලා. ඒ හින්දා මේ පාඩමේ අනිවාර්යයෙන්ම මතක තියාගන්න 2016 17 18 19 20 වෙනකම්ම මේ පාඩමෙන් ප්‍රශ්න අහලා තියෙනවා. කියන්නේ අඩුම තරමේ 100%ක්වත් මේ පාඩමෙන් විතරක් තියෙන්න පුළුවන්. ඒ හින්දා අපිට මේ පාඩම හොඳට ප්‍රගුණ කරන්න ඕනේ. මේ පාඩමේ ලක්ෂණ ඔක්කොම ගැන කතා කරන්නේ නැහැ. මේ පාඩමේ ප්‍රධාන වශයෙන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ශෝෂණය කියන කොටස තමයි මේගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ සහ වර්ධනය හා විකසනය. සෛලීය සංවිධානයේ චූටි වශයෙන් කතා කරනවා ලොකුට කතා කරන්නේ නැහැ. හරි. එහෙනම් අපි මාතෘකාව වලේලා මෙන්න මෙහෙම ලියාගමු. තරු ලකුණක් දාලා ලියා ගන්න. ජීවියා යනු පැහැදිලි නිර්වචනයක් විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරන මැත. ඊළඟ පොයින්ට් එක ලියමු අපි. එනමුත් ජීවියෙකු තුල පොදු ලාක්ෂණික අටක් පවතී. පොදු ලාක්ෂණික 8ක් පවතී. මම ලියන්නම් ලක්ෂණ 8 පිළිවෙලින් 1 2 3 4 එහෙමයි. පිළිවෙලක්ම ඕනේ නැහැ මේක මේ පිළිවෙලටම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් විභාගේ ලකුණු නැහැ. එහෙම අහන්නේ නැහැ. සාමාන්‍ය පෙළ විභාගෙට මෙන්න මෙහෙමත් ආන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ මොනවද අහන්නේ? ජීවි ලක්ෂණයක මොකක් කර ප්‍රැක්ටිකල් එකක් දීලා අහනවා. මීට අමතරව ජීවියෙකු තුල දැකිය හැකි ලක්ෂණ මොනවද කියලා සාමාන්‍ය පෙළ විභාගෙට අහන්න පුළුවන්. 10 වසරේ විභාගවල කොහොමද අහන්නේ? මේක දෙවිපාර ප්‍රශ්න පත්‍රෙට එන්නේ ගන්න මේක. ඉතින් මේක අහන්න පුළුවන්. හරි. මම ලක්ෂණ ලියන්න. අනිවාර්යයෙන්ම ජීවියෙක් නම් පළවෙනි කාරණාව තමයි සෛලීය සංවිධානයක් යන්නේ. සෛලීය සංවිධානයක් තියෙන්න ඕනෙමයි. ඊළඟට දෙවෙනි ලක්ෂණය අපිට ගන්න පුළුවන්. එයා මොනවා හරි ක්‍රමයකින් කෑම කාලා හෝ මොනවා හරි ක්‍රමයකින් එයා පෝෂණය ලබා ගන්න ඕනේ. අපි වගේ හුස්ම ගන්නවා වෙන්න පුළුවන්. සෛල එහෙම හුස්ම ගන්නෙ නැහැ. ගෙම්බනම් හැමෙන් හුස්ම ගන්නවා. ඊළඟට සමහර ගැඩවිල්ලෝ සමහර මේ ජීවීන් හැමෙන් හුස්ම ගන්න කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ අපි වගේම පෙනහැලි පද්ධතිය නැති කට්ටියක් ඉන්නවා. ඒක සෛලික ජීවීන් පවා හුස්ම ගන්නවා කියන එක කරනවා. අපි ඒකට විද්‍යාවෙන් හුස්ම ගන්නවට විද්‍යාවෙන් කියන්නේ ශ්වසනය කියලා අපි කියනවා. අපි විද්‍යාවෙන් කියන්නේ ශ්වසනය කියලා කියනවා. මේ කතාව චුට්ටක් මම ඒක තියන්නම්. උද්දීප්තතාවය හා සමායෝජනය කියන එක. ඒක මම පාඩමේ අවසානයේදී කියලා දෙනවා. උද්දීප්‍යතාවය
හා සමායෝජන නේද? දැන් ඔයගොල්ලෝ ගෙදර ඉන්න වෙලාවේ මේ වටස් මේ පන්තියට සහභාගී වෙන වෙලාවේදී හිතන ලස්සන සින්දුවක් කොහෙන් ආවෙන්න අපි හිත ඇදීලා යනවා නේ අපිට හැදෙන. දැන් ඔයගලන්ගේ ඉස්සරහ රස තොත්තුවක් තියෙනවා. මේ රස කෑමක් තියෙන. අතර මොකද වෙන්නේ? කටට කෙලවුරනවා මේ වෙලාවදී නේ. අන්න එහෙම දේවල් වෙන්න පුළුවන්. කකුලට පාදයට කට්ටක් කරනවා. එතකොට කකුල ඉවතර ගන්න. ළඟට අම්මා උණුවෙන් දැන් තේ එකක් ගෙනල්ලා දෙනවා. අතර ඔක බොනකොට මොකද අල්ලනකොට අත කිච්චිලා යනවා. අන්න ඒ වගේ වෙලාවෙදී අපි දක්වන රියැක්ෂන් එක නැත්නම් අපි කියන ප්‍රතිචාර දක්වීමේ හැකියාව සහ තව තව කරුණු කිහිපයක් තියෙනවා. අන්න ඒකට අපි කියනවා උද්දීප්තතාවය හා සමායෝජනය කියලා කියනවා. ඊළඟ එක තමයි අපිට දහඩිය දාන්න. මම මේ කියන්නේ බහුසෛලික ජීවීන්ගේ අතර මේක සෛලික ජීවීන්ටත් මේ දේ වෙන්න පුළුවන්. අපිට දහඩිය දානවා නේ මුත්‍රා හැදෙනවා. ඊළඟට කඳුළු වෙනවා. කඳුළුත් අපිට ගන්න බෑ. දහඩියයි මුත්‍රා සහ ප්‍රාශ්වාස වාතය අපිට ගන්න පුළුවන්. අන්න එහෙම පිටකිරීමට අපි කියනවා බහිශ්‍රාවය කියලා. හය අපිට ගන්න පුළුවන් චලනය කියලා. ඒතර ඔයගොල්ලන්ට ගැටලුවක් එයි. ගස් හෙල්ලෙන්නේ නැහැ. සමහර ගස් ඕම්මම තියෙනවා නේ කියලා අපිට ගන්න පුළුවන්. ඒ චලනයේ තියෙන දේ සිද්ධ වෙනා මොනවා හරි ක්‍රමයකින්. ඒ කියන්නේ සම්පූර්ණ අපි නම් සම්පූර්ණ දේහේම අපිට පුළුවන් චලනය කරන්න. හැබැයි සමහර ජීවීන් ඉන්නවා සම්පූර්ණ දේහේම චලනය කරන්න බෑ. හැබැයි යම්කිසි මට්ටමෙන් චලනය කරන්න හැකියාවක් තියෙනවා. ඊළඟට සාමාන්‍යයෙන් ජීවියෙකුගේ ප්‍රධාන අවශ්‍යතාවලින් එකක් තමයි වෙන්නේ මේක ප්‍රජනනය. මේ ජීවි අවශ්‍යතාවලින් ප්‍රධාන එකක් තමයි මොකද්ද? ප්‍රජනනය. අනිවාර්යයෙන්ම ජීවේ ප්‍රජනනය කියන දේ කරන්නම ඕන. ඊළඟට තමයි මේ දවස්වල උගන්න කොහොමද මේ ලක්ෂණ පේනවා? ඒ තමයි වර්ධනය හා විකසනය. වර්ධනය සහ විකසනය. ඕනම ජීවිතයක සෛලීය සංවිධානයක් තියෙනවා. කියන්නේ සෛල වලින් තමයි ජීවීන් නම් හැදිලා තියෙන්නේ. ඒක අපි ඉගෙන ගත්තා මතකද? සෛල පාඩම. නේ? සියලුම ජීවීන් ඒකසෛලික හෝ බහුසෛලික විය හැක. ඒ කියන්නේ සාමාන්‍ය අපිට මේ සෛල පාඩම ඉගෙන ගත්තේ. එහෙනම් සෑම ජීවියෙක් නම් එක්කෝ ඒකසෛලික වෙන්න ඕනේ නැත්නම් බහුසෛලික වෙන්න ඕනේ. අපි මෙන්න මෙහෙම ලියාගමු තවලක්මක් දාලා. ඔබ කිව්වේ මතකද සෛල පාදේ ස්ටයිඩන් ශ්වාන් රැඩෝල්ෆ් විද්‍යාඥතුන් දෙනා මෙන්න මේක සාකච්ඡා කරලා අපිට කියනවා. මොකද කියන්නේ අපි? සෛලය නැත්නම් ජීවියෙක් නැහැ. එක්කෝ බහුසෛලිකයි නැත්නම් ඒකසෛලික. තමයි කිව්වේ. කවුද තුන්දෙනෙක් කිව්වේ? ෂයිලන් ශ්වාන් රැඩෝල්ෆ්. ඒක ඔස්සේ අපි කතා කරමු තවත් දුරටත් පොඩ්ඩක් ඇඩ්වාන්ස් නැත්නම් තව පොඩ්ඩක් දුරට සංකීර්ණව කතා කරමු. මේක චුට්ටක් පොඩක් නෙමෙයි. ලියාගමු මෙන්න මෙහෙම. ජීවියෙකු නම් ඒකසෛලික හෝ බහුසෛලික විය යුතුයමය. එහෙම නොවන පොඩි එක්සෙම්පෂන් තියෙනවා. පොඩි වෙනස්කම් ජීවීන් තියෙනවා. ඒ සාමාන්‍ය ජීවියෙක් නම් ඒකසෛලික හෝ බහුසෛලික අපි මෙහෙම ලියාගමු. ජීවියෙකු නම් ඒකසෛලික හෝ බහුසෛලික විය යුතුයි. හරි. මම නිකන් මෙහෙම බෙදන්නම්. සෛල සංවිධානයක් තිබීම අනුව ජීවීන් බෙදනවා ප්‍රධාන ආකාර දෙකකට. යුනිසෙලියුලර් and මල්ටිසෙලියුලර් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. අපි සිංහලෙන් කියනවා ඒකසෛලික අනිත් එක්කෙනා බහුසෛලික. හරි. නාදසෛලික ඒකසෛලිකයි පිට ගන්න පුළුවන් බහුසෛලිකයි. මම මේකේ වැඩිපුරම ඔයගන්න ફોකස් කරන්න යන්නේ මොනවද මේ ඒකසෛලික වලට උදාහරණ. මේවා සාමාන්‍ය විභාග වලට අහලා තිබ්බා. හරි විභාග වලට මෙහෙම අහලා තියෙනවා. අපිට ගන්න පුළුවන් බැක්ටීරියා සෛල ඒකසෛලික.
9 වසර පළවෙනි පාඩම මේ බැක්ටීරියා එක සෛලික. තව අපිට ගන්න පුළුවන් දිලීර එක සෛලික. දිලීර වලට උදාහරණ දෙකක් තියෙනවා. අනේ දිලීර වලට උදාහරණ දෙකක් අපේ පුතේ තියෙන එකක් තමයි ඊස්ට්. බේකරි නිෂ්පාදන වලට ගන්න ඊස්ට්. අපි කන පාන් පොත්තු රොටි අරවා මේවට කොසල් පොත්තු රොටි දාන්න පාන් මනිස් වලට මේ ඊස්ට් දාන්න. ඊළඟ එක තමයි හැගරිකස් කියලා අපි නැත්තම් කියන හතු. හතු තනි කරම දිලීරයක්. එයා ඒක සෛලිකයි. හැබැයි මේගොල්ලෝ ගොඩක් වශයෙන් ඉන්නවා. ගණාවාශ වශයෙන් කියන්න මේගොල්ලෝ අපි ගන්නෙ ඒක සෛලිකයි. ඊළඟ එක්කෙනා තමයි මොන ගීද? ඇල්ගී. ඇල්ගී. යාගා ඇල්ගී. ඇල්ගී වලට අපිට උදාහරණ කිහිපයක් තියෙනවා. හරි ඇල්ගී වලට අපිට උදාහරණ කිහිපයක් තියෙනවා. මට එක උදාහරණයක් ගන්න පුළුවන් පැරමීසියම්. සෝරි මේගොල්ලෝ ප්‍රෝටෝසෝවා. 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 එකක් තමයි පැරමීසියම්. මේක අපි ඉගෙන ගන්නවා අපිට පාඩමක් තියෙනවා දෙවෙනි පොතේ 10 වසරේ. අන්න ඒ පාඩම අපි ඉගෙන ගමු. දැනට නිකන් මෙහෙම රූපය අඳ ගන්න. පැරමීසියම් මේක දෙපැත්තට නිකන් අර ඉරිරි ගිහිල්ලා අපි පක්ෂම තියෙනවා මෙන්න මේකෙන් පක්ෂම. පැරමීසියම්. ඊළඟ අපිට ගන්න පුළුවන් එවුග්ලිනා. එවුග්ලිනා. මෙයාට මෙන්න මෙහෙම දිගටි වගේ පොඩි ස්වරූපයක් තියෙනවා. මට පොඩි වලිගයක් තියෙනවා. මේක කසයක් වගේ ඉන්න එකකට අපි කක්ෂිකාව කියලා කියනවා. එවුග්ලිනා. ඊළඟට තමයි නිකන් අර මේ බිත්ති වල නිකන් බිත්තරයක් ගැහුවාම කැඩලා යන්නේ. නැත්නම් අර බිත්තියේ මැටි ගුලියක් ගැහුවාම කැඩලා යන්නේ. අන්න ඒ වගේ ස්වරූපයක් ගන්න ජීවියෙක් කෙනෙක් හරි හැඩයක් කියන්න බෑ. අපි හරි කියනවා ඇමීබා කියලා. මොනවාද? ඇමීබා. එයාගේ හැඩයක් හරියටම කියන්න බෑ. නැස්ටියෝන් නෝම දිනනවා. හරි. අපි මෙන්න මේ ටික මේකේ බහුසෛලිකරණ උදාහරණ ගණනාවක් අපිට තව ගන්න පුළුවන්. මිනිසා නේද? මත්ස්‍යයින් තව අපිට කොච්චර ගන්නවා ගොඩක් උදාහරණ ගණනාවක් තියෙන ශාක අපිට ගන්න පුළුවන්. තව උදාහරණ ගණනාවක් තියෙනවා මේ. මෙන්න මේක ලියාගමිකමුන්ටම සෛලීය සංවිධාන අණුව ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. යුනිසෙලියුලර් and මල්ටිසෙලියුලර් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. අපි සිංහලෙන් මේකට කියනවා ඒකසෛලික ජීවීන් බහුසෛලික ජීවීන්. ඒකසෛලික ජීවීන් වලට උදාහරණ මම දුන්නේ දැන්නත් මේවා සාමාන්‍ය MCQ වලට එහෙම අහන්න පුළුවන්. මොනවද තියෙන්නේ මේකේ? බැක්ටීරියා, දිලීර, ප්‍රෝටෝසෝවාවන්, පැරමීසියම්, එවුග්ලිනා, අමීබා. තව මේක ඉන්නවා ඇල්ගාවන් කියලා ඉන්නවා. ඇල්ගාවන් එක වෙනම නම් කරන්න පුළුවන් මේක එක එක ඇල්ගී කියලා දාන්න. මේ ටික දාන්න. මන්ටම ලොකු වෙලාවක් ගන්න එපා. මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද යාගේ දේහයේ සරකස්ම කියන එක අපිට ගන්න පුළුවන්. හරි. මෙහෙම ලියා ගන්න තරු ලකුණක් දාලා බහුසෛලික ජීවියෙකුගේ දේහයේ ශෛලීය සංවිධානය පහත පරිදි දැක්විය හැක. ආය වාක්‍ය කිව්වොත් බහුසෛලික ජීවියෙකුගේ දේහයේ ශෛලීය සංවිධානය පහත පරිදි දැක්විය හැක. හරි. අපි එනවා ඊළඟ කොටසට. ඒ තමයි තඩි ජීවියෙක් ලොකු ජීවියෙක් අපි ගමු බහුසෛලික ලොකු ජීවියෙක් ඉන්නවා. අපි යොගන්නකො. මාව උදාහරණ ඔලම් උදාහරණ ගන්න.
මම මේක පද්ධතියකින් මේක පටන් ගන්නවා මේක තමයි විස්තර කරන්නේ. ඒ තමයි රුධිර සංසරණ පද්ධතිය කියන එක අපි රුධිරයේ පද්ධතිය මම කියනවා පටන් ගන්නවා හොඳ වෙන්නේ. ඒක ආරම්භක ස්ථානය අපිට මතකයි 9 වසර අපි ඉගෙන ගත්තා. රුධිර සෛල වලින් පටන් ගන්නනේ. රුධිර සෛල මේක පටන් ගන්න. මට ගන්න පුළුවන් මේකේ රතු රුධිරාන් මේක රතු පාඩේ මදින්නම්කෝ. ඊළඟට තව මට ගන්න පුළුවන් රුධිර පට්ටිකා. තව මට ගන්න පුළුවන් තව එකක් තියෙනවා නේද? සුදු රුධිරාන්. එන ඕගලන්ගේ මට්ටමේ මේ තුන ගැන කතා කරන් තව තියෙනවා ඒවා අපි ඒ සෛල ගැන කතා කරන්නේ නැහැ. මේ වගේ සෛල ගොඩක් එකතු වෙලා හැදෙනවා. අපි ගන්නවා සෛල ගොඩක් එකතු වෙලා හැදෙනවා. අවයව කොටසක් තියෙන අපි ඒකට කියනවා පටක. පටකේට මට ගන්න පුළුවන් රුධිර පටකේ. රුධිර පටකයේ තමයි මේ රුධිර සෛල සියල්ලම තියෙන්නේ. නැත්නම් රුධිර දේහාණු කියලා කියන්න පුළුවන්. අපේ ඇඟේ තියෙන එකම එක තරලමය පටකය. ඒ කියන්නේ ලික්විඩ් ෆේස් එකේ නැත්නම් අර වතුර වගේ තියෙන්නේ රුධිර පටකයේ විතරයි වෙන කිසිම පටකයක් වතුර ස්වරූපයෙන් තියෙන්නේ නැහැ. ඒතර ඔයගොල්ලෝගේ ඇඟේ තුර තියෙන අර තෙල් තට්ටුව තියෙන්නේ ඝන ද්‍රව අතරමැද අර්ධ ඝන තත්ත්වය කියලා අපි ඔකට කියනවා. නිකන් අර ජෙලි වගේ. ඔයගොල්ලෝ ජෙලි කාලා දෙනවනේ ෆ්‍රිජ් එකේ තිබ්බ ජෙලි. ඒතර ජෙලියක් හයියක්ම නැහැ ද්‍රව ගතියනොත් නැහැ. අන්න ඒ වගේ. මේක විභාගයට අහලා තිබුණා හොඳේ. සාමාන්‍ය පෙළ විභාගයට අහලා තිබුණා. මිනිසාගේ දේහය තුළ පවතින අර්ධ ඝන තත්ත්වයේ පවතින පටකේ කොහොමද කියලා. මතක තියාගන්න මොකද්ද පටකේ? රුධිර පටකේ. එහෙනම් මතක තියාගන්න සෛල ගොඩක් එකතු වෙලා හැදෙනා මොකද්ද? තනි පටකේ. නේ? මේක එක සෛලයක් කියලා අපිට ගන්න පුළුවන්. මේකේ සෛල ගොඩක් මේකේ තියෙනවට දුන්නා. අර අරන් යන එක රුධිර සාම්පලයක් තුළ මේ රත්ති රුධිරාංශ මේ රුධිර පට්ටිකා සෛල 1,50,000 සිට 1,04,000 දක්වා තියෙනවා. ඝන මිලි ලීටරයක. අර චූටි බිඳුවක් තුළ මේ රුධිර පට්ටිකා ප්‍රමාණය තියෙනවා 1,50,000 සිට 1,04,000 දක්වා තියෙන්න පුළුවන්. මේ පොඩි බිඳුවක් ලේ බිඳුවක් තුළ. ඉතින් හිතන්නේ නම් අපේ ඇඟේ ඇතුලේ සෛල කොච්චර ප්‍රමාණයක් ඇතිද? ට්‍රිලියන බිලියන ගණන් අපේ ඇඟේ තියෙනවා. හරි. දැන් කතා කරා මොකක්ද ගන්නද රුධිර පටකේ. මේ අපේ මේ උඩින්ම තියෙන මේ චූටි කැලත් අපිට පටකයක් කියලා ගන්න පුළුවන්. මේ හැමට උඩම තියෙන කොටස අපිට මේක පටකයක් කියලා අපිට ගන්න පුළුවන්. මේ නහය උඩ හැමතැනම උඩ තියෙන පටක කියලා අපිට ගන්න පුළුවන්. හැර ටිකක් ගොඩ ලොකුවට පේන්නේ නැහැ අපිට ගන්න. මේ පටක ගොඩක් එකතු වෙලා හැදෙනවා මොනවද? අවයව. හරි. සෛල ගොඩක් එකතු වෙලා හැදෙනවා. පටක ගොඩක් එකතු වෙලා හැදෙනවා අවයව. අවයව ගන්නකොත් අපිට ගන්න පුළුවන් මේ රුධිර සංසරණ පද්ධතියේ තියෙන අවයවය තමයි හෘදය. තව අපිට තියෙන අවයව ගණනාවක් තියෙන අපේ දේහය තුළ අවයව ගණනාවක්. ඇස අපිට ගන්න. ඇස කියන්නේ අවයවය. තව අපිට ගන්න පුළුවන් අවයවයක් තමයි අක්මාව. ඒ අක්මාව මම ගත්තේ මිනිසාගේ දේහය තුළ තියෙන විශාලම ග්‍රන්ථිය තමයි අක්මාව. විශාලම ග්‍රන්ථිය. අපේ දාතන කටේ කේට ග්‍රන්ථි තියෙන්නේ ඒ වගේ විශාලම ග්‍රන්ථිය තමයි අක්මාව. විශාලම අවයවය මොකක්ද? අපේ ඇඟේ තියෙන විශාලම අවයවය වෙන්නේ අවයවය වෙන්නේ මොකක්ද? පාඩද ගන්න පුළුවන් මැසේජ් එක දාන්න පුළුවන්. අපේ ඇඟේ තියෙන විශාලම අවයවය. කවුද දක්ෂයෙක් කියන්නේ? දන්නේ නැහැ. අපේ ඇඟේ තියෙන ලොකුම අවයවය මොකක්ද? දන්නේ නැහැ සර්.
ළමයි සෙට් එකෙන් එක ළමයි එකක් දන්නේ නැහැ. අවිශාලම අවයවය මොකක්ද කියලා අපේ ඇඟේ තියෙනවා. හරි. අහලත් නැහැ. සම. හරි. සම අපිට ගන්න පුළුවන්. හැම තමයි අපේ ඇඟේ තියෙන විශාලම අවයවය. නෑ. හાર્ට් එක නෑ. හදවත අර කියන්නේ ලොකු හදවතක් මට තියෙනවා කියලා කිව්වට ඒ හදවත එච්චර ලොකු නෑ. අපේ හදවත සාමාන්‍යයෙන් මෙන්න මෙච්චරක් වගේ අපේ වම්මතේ සයිස් එක තමයි අපේ හදවත. මට ලොකු හදවතක් තියෙනවා කියලා කිව්වට හදවත මෙච්චරක් ලොකු නෑ. හරි හදවත චුට්ටි. අපේ හැම ගත්තොත් හැම තමයි තියෙන විශාලම අවයවය හැමේ තියෙනවා පටක කරනවා. ඊළඟට මේ අවයව එකතු වෙලා හැදෙනවා මොනවද? පද්ධති. අවයව එකතු වෙලා හැදෙනවා පද්ධති. අපි මේ පද්ධතිය මම එක උදාහරණයක් ගන්න මේ පද්ධතියට අපිට මේ පද්ධති 6ක් අපිට ඉගෙන ගන්න 5ක් විතර අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉගෙන ගන්න පද්ධති ගත්තොත් රුධිර සංසරණ පද්ධති මේ අවුරුද්ද ඉගෙන ගන්නවා ප්‍රජනක පද්ධති. හරි මේ අවුරුද්ද ඉගෙන ගන්න අපේ ප්‍රජනක පද්ධති. දැනට අපි ඉගෙන ගමු මෙන්න මෙහෙම එලියා කරන රුධිර සංසරණ පද්ධති. ළමයි ආසාවෙන් බලන් ඉන්න පද්ධතිය තමයි ප්‍රජනක පද්ධතිය. හරි මහ ලොකු දෙයක් නෑ පොඩි කෑලි ටිකක් තියෙන්නේ. ඉතින් පාඩම ලොකුයි. ප්‍රජනක පද්ධතිය. මීට අමතරව මේ පද්ධති මේ වගේ පද්ධති ගණනාව මේ පද්ධති සියල්ලම එකතු වෙලා තව තියෙනවා ආහාර ජීර්ණ පද්ධතිය එනවාද සර්? ඔව් මේ පද්ධති 5ක් 6ක් තියෙනවා. මම එක මේව වලින් මම මේ උදාහරණ දෙක තුනක් ඉල්ල තිබ්බේ. තව අවයව ගණනාවක් අපේ ඇඟේ තියෙනවා. හරි වකුගඩු ඒවා ඔක්කොම ලියන්න පුළුවන්. ඉතින් වෙලාව අපරාධනේ ඒවා ලියන්න යන්න. ඒතර පද්ධති විභාගයට අහනවා. පහත දක්වා ඇති වර්ණය ඇතුලින් අවයව පමණක් ඇතුළත් වර්ණය තෝරන්න. පහත දක්වා ඇති අවයව අතුරින් පටක පමණක් ඇති වර්ණය තෝරන්න. ඉන්න එහෙම අහන්න පුළුවන්. එතකොට මේ ඊළඟට මේ පද්ධති මට මේක අර මේ පැත්තේ යන ඉන්න තියෙන මේ පද්ධති එකතු වෙලා හැදෙනවා මොනවාද පද්ධති ගණනාවක් එකතු වෙලා හැදෙනවා තනි ජීවියා නිර්මාණය වෙනවා. ඊටමදී හින්දා තමයි මම මේක මේ පැත්තෙන් දැම්මේ. ඕගොල්ලන්ට ඊට තියෙනවා නම් මේ පැත්තෙන් ලියා ගන්න ඉතරේ දාන්න. හරි. මේ ටික අපිට ආරම්භ. අපිට තියෙන ප්‍රශ්නෙත් මේක තමයි. අපිට තියෙන විසඳුමක් මේක තමයි. අපිට කොයි වෙලේත් බඩගින්න දැනනවනේ. දැන් මේ කාලේ විශේෂයෙන්ම මේ කොරෝනා කාලේ එහෙම නේද? ගොඩාක් ළමයිට කනවා ඉවරයක් නැහැ. සමහර ළමයිට නිදා ගන්නවා පස්සේ රැට තමයි හොඳටම කන්නේ. රැට 3-4 වෙලක් කනවා එකට හරියට. එහෙම ළමයිනුත් තියෙනවා. ඒක හොඳ නැහැ. පස්සේ කාලේ ගැන ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සුගර්, දියවැඩියාව, අරව මේවා කොලෙස්ටරෝල් ඒ ගොඩක් ඇති වෙන්න පුළුවන්. ඇයි අපි කෑම කන්නේ කියලා කිව්වොත් ළමයිට ඒක ප්‍රශ්නයක් වෙන. ඇයි අපි ඇත්තටම කෑම කන්නේ? මොකද අපි කන්න ඕනේද කියලා ප්‍රශ්නයක්. ඒ හින්දා මම හිතන්නේ මේ වඩා සාර්ථකව මෙහෙම කිව්වොත්. කියන්නේ ඇයි අපි ඇත්තටම කෑම කන්නේ? බඩගිනි නිසාද? නෑ පොඩි ළමයා රවට්ටන්න කියන්නේ මතකද අහදිනවද? කොළ කන්න කොළ කෑවොත් කුණ්ඩේ වැවෙනවා. නේද? කැරට් කන්නේ කැරට් කෑවොත් ලස්සන වෙනවා. ඔයා කෑම කෑවේ නැත්තම් කොට වෙලා ඉඳි. නේද? ඔයා කෑම කෑවොත් තමයි ලොකු වෙන්නේ. අම්මලා නොදැනුමත්ව දරුවන්ට කියන දේවල් තමයි මේක. මොකද්ද මේ පෝෂණය? හරි පෝෂණය. ඒ කියන්නේ මොකද්ද? තමන්ගේ දේහයට අවශ්‍ය ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රමයක් තමයි අපි මේ පෝෂණය කියලා කියන්නේ. අපි දවස් 7ක් කන්න දුන්නේ නැත්නම් කවුරු සතෙක් හරි අපිට කියලා මොකද වෙන මලානික වෙලා ආයන්නේ දරුව හරි අමාරුවෙන් අපහසුතාවකට අපි ජීවත් වෙන්නේ දවස් 7ක් කන්න දෙන්න පුළුවන්. ඊට පස්සේ එක බක්කටක් කෑවම මොකද වෙන්නේ අපි ලොකු පණක් වෙනවා. ශක්තිය. පෝෂණය නැත්තම් ශක්තිය. සමහර අය හිතන වතුර පිටුම ඇති වෙයි කියලා හිතනවා. නෑ.
වතුර විතරක් බීලා හරියන්නේ අනිවාර්යෙන් පෝෂණය ලබා ගන්න ඕනේ. ඔය ගොඩාක් ඔයගොල්ලෝ දකුණු අප්‍රිකා රටවල මන්ද පෝෂණයෙන් පෙළෙනවා. කන්න බොන්න නැහැ. සතියටම මාසෙටම සමහර කාල දිනවල සතියටම එක වේලයක් කන්නම් වෙනවා. ඒ වේල ඒකත් චුට්ටයි කන්නම් වෙනවා. ඉතින් හින්දා ඒගොල්ලෝ කෙට්ටුයි ඇඟ ලොකුට උස වෙන්නේ නැහැ, ඔස යන්නේ නැහැ. බඩ පිම්බිලා වගේ තියෙනවා. ඒ වෙන්නේ පෝෂණය අඩුකම. එහෙනම් පෝෂණය කියන්නේ මොකද්ද? ඇඟට ඕන ජවය නැත්නම් ශක්තිය සහ අපි මේ ලොකු වෙලා තියෙන අපි උස යන්නේ අපිව වැඩි වෙනුනපත් අපි ලස්සන වෙන්නේ කොණ්ඩේ වැවෙන්නේ ඇත්තටම කොණ්ඩේ වැවෙන්නේ උස යාම පවා සිද්ධ වෙන්නේ මොනවා හින්දාද මේ පෝෂණයෙන් ද්‍රව්‍ය ලැබෙන්න ඕන උස යන. හරි දරුවෙක් ලොකු වෙන්න නම් අනිවාර්යයෙන්ම ද්‍රව්‍ය ලැබෙන්න ඕන. ද්‍රව්‍ය කියන්නේ මොන හරි දෙයක් ලැබෙන්න ඕන. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩ වගේ දේවල් khනිජ ලවණ අපිට හම්බෙන්නේ. එහෙනම් පෝෂණය කියන්නේ මොකද්ද? ජීවීන්ගේ දේහය තුළට ශක්තිය හා ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රමවේදය අපි කියනවා පෝෂණය කියලා. අපි ලියාගමු උත්තර ලකුණක් දාලා. ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය. ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය ලෙස හඳුන්වයි. ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය ලෙස හඳුන්වයි. හරි. ජීවීන් පෝෂණය ලබා ගන්න ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. හරි. සමහර ජීවීන්ට පුළුවන් එයාට අවශ්‍ය කරන පෝෂණය එයාගේ ඇඟ ඇතුළෙම නැත්නම් එයාගේ දේහය ඇතුළෙම නිපදව ගන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. අන්න අපි ඒගොල්ලන් කියනවා ස්වයං පෝෂී කියලා. අනිත් කට්ටිය කවුද එහෙනම්? Tamanට කැම නිපදවන්න බෑ. අනිත් අය නිපදවන දේ කනවා. හොරාගෙන හරි මොන හරි කරගෙන කනවා. අපිත් ඒගොල්ලන්ට අයිති වෙන්නේ මොකද්ද? මොන පෝෂීද? විෂම පෝෂී. හරි. සමපෝෂී කියලා එකක් නැහැ. තියෙන ස්වයං පෝෂී සහ විෂම පෝෂී. සමපෝෂ කනවා මෙන්න මේක කරන්නේ. නේ? සමපෝෂ වල මොනවද දෙන්නේ? ආහාර ධාන්‍ය වර්ගවල නේ ඒවවල බීජවල කුඩු කරලා අටපට්ටම් කුඩු කරලා තමයි ඔය අපිට සමපෝෂී කියලා හම්බෙන්නේ. ඇයි විෂම පෝෂී මේගොල්ලෝ නිපදවන ආහාර තමයි ගන්න. එතකොට මේ ස්වයං පෝෂී ජීවීනොත් ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. ආදීම ජීවීන් ඒගොල්ල කරේ මොනවා හරි කිමිකල් එකක් භාවිතා කරලා තමයි ඒගොල්ලන්ගේ ආහාර නිපදෙන්නේ. අපි ඒකට කියනවා රසායනික පෝෂී. රසායන ස්වයං පෝෂීන් කියලා අපි ඔකට කියනවා. රසායනික ස්වයං. අනිත් කට්ටිය තමයි සූර්යාලෝකයේ සූර්ය ශක්තිය භාවිතා කරමින් තමන්ගේ ආහාර නිපදව ගන්න සෙට් එකක් ඉන්නවා. අපි ඒගොල්ලන් කියනවා ප්‍රභා ස්වයං පෝෂී. නැත්නම් ප්‍රභා සංශ්ලේෂකයන් කියලා කියනවා. ප්‍රභා ස්වයං පෝෂී. තව නමක් කියනවා මේගොල්ලන්ට ප්‍රභා සංශ්ලේෂකයන්. මේ රසායනික ස්වයං පෝෂීන් වලට උදාහරණ ගන්න පුළුවන් අපිට සමහර බැක්ටීරියාව. උදාහරණ අපිට ගන්න පුළුවන් බැක්ටීරියා. සමහර බැක්ටීරියාවන් රසායනික ස්වයං පෝෂී. ඊළඟට අපිට ගන්න පුළුවන් මේකට ප්‍රභා ස්වයං පෝෂීන් අපිට ගන්න පුළුවන් ඇල්ගී සහ ශාක. උසස් ශාක අපිට ගන්න ඇල්ගී සහ ශාක ඇවිල්ලා ප්‍රභා ස්වයං පෝෂීන්. විෂම පෝෂීන්ට අපිට ගන්න පුළුවන් දිලීර සතුන් අපිට ගන්න පුළුවන්. දිලීර විෂම පෝෂීන්. මේවා විභාග වලට අහලා තියෙනවා. ඊළඟට සත්තුන්
අපිට ගන්න පුළුවන් විෂම පෝෂණ කියලා. කියන්නේ මේගොල්ලන්ගේ කෑම හදා ගන්න විදිය, ඒගොල්ලන්ට ඕන කරන කෑම හදා ගන්න විදියක් නෑ. ඒගොල්ලෝ තව කෙනෙක් මත තමයි ජීවත් වෙන්නේ. දිලියර ගත්තොත් එහෙම ඔය දිලා මැරිච්ච ශාකවල මැරිච්ච දේහ මත තමයි මේගොල්ලෝ වර්ධනය වෙන්නේ. අපේ ඇඟෙත් මේ විදිහ දිලියර ඉන්නවා. කොහේද දණක් කහනවා නම් එන අලුහම් වගේ තියෙනවා නම් ඒ දිලියරයක් අපේ හැම මත වර්ධනය වෙලා තියෙනවා. ඒතර සත්තු අපි සත්තුන්වත් කනවා, සත්තු කන්නේ මෙහෙමයි. ප්‍රධාන වශයෙන්ම මේගොල්ලෝ තමයි ඉන්න ඕනේ. කවුද? ප්‍රභාස් ස්වයන් පෝෂී. නැත්නම් ස්වයන් පෝෂී නැත්නම් මේගොල්ලෝ නැහැ ඉතින්. මුලින්ම මේ ලෝකේ ඇති වුණේ ගස්වැල් කියලා කියනවානේ. හරි එහෙම තමයි මේ ලෝ මෙහෙම ඇති වෙලා තියෙන්නේ. එහෙනම් ලියාගමු මේ ටික. පෝෂණයේ ආකාර දෙකයි, ස්වයන් පෝෂී සහ විෂම පෝෂී කියලා අපිට ගන්න පුළුවන්. මේ කෙටි සටහනක් මම මේ දෙන්නේ. මේ මුළු පාඩමම නෙමෙයි. මේ පාඩමෙන් කොටසයි මේකේ තියෙන්නේ. ඒ කියන්නේ විභාගෙටම අවශ්‍ය කරන කොටස තමයි මෙන්න මේක තියෙන්නේ. ස්වයන් පෝෂීන් ඉන්නවා, විෂම පෝෂීන් ඉන්නවා. ස්වයන් පෝෂී කියන්නේ තමන්ගේ ආහාර තමා විසින්ම නිපදවා ගන්න කටයුතු. රසායනික ස්වයන් පෝෂීන් උදාහරණ ගත්තොත් සමහර බැක්ටීරියාවන් අපිට ගන්න. ප්‍රභා ස්වයන් පෝෂී අපිට ගන්න පුළුවන් ඇල්ගාවන් සහ ශාක. ළමෙක් අහලා දෙනවා බාඳුරා සර් පරපෝෂිත දෙන්නේ නැහැ. බාඳුරා පරපෝෂිත දෙන්නේ නෙවෙයි. බාඳුරා වල කේස් එක තියෙන්නේ බාඳුරා ප්‍රභා සංශ්ලේෂක ජීවියෙක්. එයාගේ තියෙන ලස්සන ගොට්ටක් තියෙනවානේ. නේද? එයාගේ අර පුෂ්පයේ ගොට්ටක් ඔන්නෝම තියෙනවා. මේක ඔන්නෝම පියනක් තියෙනවා. ඒ කියන්නේ මේ පියනට එන ක්‍රුමියා මොකද වෙන්නේ? මේක චුට්ටි මෙහෙම වක්‍රවීමක් තියෙනවා. මේක මෙතන දෙන ක්‍රුමියා මේක තියෙන දියරේ මේක දෙන පොඩි දිලිරයක් මේ දියරයක් තියෙනවා. මේ දියරේ ඇලිලා එයා එකත් එක්ක ඒගොල්ලෝ අබ්සෝබ් කර ගන්න පුළුවන් හැකියාවක් තියෙන උරා ගන්න අවශ්‍යතාවයක් තියෙන. කියන්නේ මෙයාට තියෙනවා මේ මෙන්න මෙයාගේ ඌනතාවයක් තියෙනවා. කවුද මේ? නයිට්‍රජන් මූලද්‍රව්‍ය ඌනතාවයක්. මේ ඌනතාවෙ හින්දා එයා මොකද කරන්නේ? කෘමී සතුන් භක්ෂණය කරනවා මෙයා. එහෙම නැතුව මෙයා විෂම පෝෂී ජීවියෙක් එහෙම නෙවෙයි. ගොඩක් හොඳයි. thank you මේ ප්‍රශ්නය අහුවට. හරි. එහෙනම් මතකයි සමහර ජීවීන් එහෙම වුණාට එහෙම يعني සමහර ජීවීන් ආහාර ගන්න මොන හරි දෙයක් ගන්න මිසක් 100% පරපෝෂී නැහැ. කියන්නේ නයිට්‍රජන් ඌනතාවය හදා ගන්න තමයි බාඳුරා ශාකේ වගේ ජීවීන් අධිග්‍රහණය කරගන්නේ. හරි. මේ ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියලා මොකද මට මතකයි මේ බස්සායන පළාත් පේපර්ස් එකේ මෙන්න මේ ප්‍රභා සංශ්ලේෂණ සමීකරණය අහලා තිබුණා. ඒකයි මම එක කියලා දෙන්නේ. නැත්තම් මේක ඇත්තරම කිව්වොත් මේකට අදාළ නැහැ. මේක අයිති වෙන්නේ 11 වසර විභාගෙට. මේ 11 වසර පළමු වාරයට තමයි මේ ප්‍රභා සංශ්ලේෂණය විස්තර කරන්නේ. ඒ පොඩි විස්තරයක් මේක මම කරන්නේ. ශාක පත්‍රව තමයි මේ සීන් එක වෙන්නේ කියලා. ඒකෝර ඇත්තට මෙහෙම නෙමෙයි. ශාකවල කුල පාට තැන් තියෙනවා. හරි අන්නේ කොළ පැහැති ස්ථානවල විශේෂයෙන් වර්ණවත් ස්ථානවල සුදු නෙමෙයි සුදු නැතුව තෝරන වර්ණවත් ස්ථානවල සූර්ය ශක්තිය භාවිතා ඒක වැරදි සූර්ය ශක්තිය කොට නැත්නම් වැරදි අපි කියන ආලෝක ශක්තිය. ඒකට හේතුවක් තියෙනවා. අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්තේ සූර්ය ශක්තිය කියලා. ඒත් ඒකට ආලෝකය ගන්න පුළුවන්. හේතුව කිව්වොත් මේ කාමරයක තියෙන ලයිට් එකකින් ගහක් තිබ්බොත් මේ හරි පැලයක් තිබ්බ කෝච්චි එක කාමරයේ ලයිට් එකෙන් උනත් යාට ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන්. ඒතර කාමරයේ තියෙන ලයිට් එක සූර්ය ශක්තිය නෙවෙයි. ඒකෙන්නේ මොකද්ද? ආලෝකය තමයි ඉන්නේ. හැබැයි සූර්යාලෝකයම කියලා අවශ්‍ය නැහැ. ආලෝක ශක්තිය භාවිතා කරමින් මේ පත්‍රයේ තියෙනවා පල්ලෙහා සිදුරු වර්ගයක් අපි කියන කූටිකා සිදුරු ඒකෙන් කාබන් ඩයොක්සයිඩ් වායුව ලබා ගන්නවා. ඊළඟට යාගේ පත්‍රයේ ඇතුලේ කඳ තුලින් යා ජලය ලබා ගන්නවා. මූලකේශ වලින් එන ජලය ලබා ගන්නවා. ලබාගෙන මේකේ තියෙනවා පොඩි ව්‍යුහයක් අපි එකට කියනවා හරිත ප්‍රද කියලා. හරිත ප්‍රද තුල යා නිපදවන රස්සන කිමිකල් එකක් අපිට ඕන කරන එකක් ඒ තමයි C6යි H12යි O6යි ග්ලූකෝස් එක සහ තව මේක ඇතුලේ O2 වායුව නිපදවනවා. මෙයා මේක පිට කරනවා. බලන්න අපෙන් ගන්න යා එකයි ඒ ගන්නේ මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. එයා අපිට දෙකක් දෙනවා. මොනවද දෙන්නේ දෙක? ග්ලූකෝස් අණුව දෙනවා ඔක්සිජන් වායුව ලබා.
එහෙනම් යා ගන්න ටික අපි මේ පැත්ත ලියනවා දෙන ටික අපි මේ පැත්ත ලියනවා වමෙන් දකුණට ලියනවා. අපි කියන්නේ මේ පැත්තේ ලියනවා ප්‍රතික්‍රියක ඒ කියන්නේ ප්‍රතික්‍රියක කියන්නේ දෙයක් හදා ගන්න ඕන කරන ද්‍රව්‍ය. අර නම් තේ හදන්න කිරි තේ හදන්න කිරි පිටි තේ ගොල ඕනේ වගේ තමයි අපි ප්‍රතික්‍රියක දෙන්නේ. හැදෙන්නේ තේ කර අපි කියනවා පළ කියන. ගන්නවා මොනවද කාබන් ඩයොක්සයිඩ් ජලය H2O හරි කාබන් ඩයොක්සයිඩ් ජලය ගන්නවා H2O ඊළඟට මේකෙන් හැදෙන ප්‍රධාන පදය තමයි C6යි H12යි O6යි මේ කවුද අපි ඉගෙන ගත්තා මේ ග්ලූකෝස් plus O2 O2 කියන්නේ ඔක්සිජන් වායුව තව පොඩි මේකේ කොටසක් තියෙනවා ඉගෙන ගන්න ඕගලන්ට ඒක දැනට නිකන් මතක තියාගන්න මේ හැමෝගෙම ඉස්සරහා හයක් දානවා එක්කෙනෙක්ගේ නැතු දැනට ඕගොල්ලෝ මතක තියාගන්න මේක මේ හේතුව අපි උගන්වනවා ප්‍රතික්‍රියා ගැන පාඩමක් හරි පදාර්ථය වෙනස් වීම කියන එකට අපි පාඩමි ගන්නවා 6 මේකට දාන්න කාටද දාන්න නැත්තේ ග්ලූකෝස් ලොකු අණු කොට නැතුව අනිත් ඔක්කොම දාන්න ඉතින් මේකට කියන්නේ ප්‍රභා සංශ්ලේෂණයේ කුලිත රසායනික සමීකරණ කියලා කියනවා. හරි මෙතන උඩින් අපි ලියනවා ආලෝක ශක්තිය. මෙතන අපි පල්ලෙහා අපි ලියනවා මොකද මේක වෙන්නේ තන වෙන්නේ ස්ථානයේ කොහෙද? හරිත ප්‍රද. අතකයනේ මේක තියෙන්නේ ශාක සෛල වලට විතරයි මේක තියෙන්නේ. හරි. අපි මෙන්න මේ කරුණු ලියාගමු කරුණු වශයෙන් ලියාගන්න. හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණයේ මගින් ආහාර නිපදවයි. හරිත ශාක ප්‍රභා සංශ්ලේෂණයේ මගින් ආහාර නිපදවයි. ඊට පල්ලෙහාන් අපි තොරලක දාලා යගමු. එනම් හරිත ශාක වායුගෝලයෙන් CO2ද මේක වායුගෝලයෙන් CO2ද මූලකේශ මගින් H2Oද ලබා ගනිමින් ශක්තිය ලෙස ආලෝක ශක්තියද ලබා ගනිමින් ශක්තිය ලෙස ආලෝක ශක්තිය ලබා ගනිමින් හරිත ප්‍රද තුල ග්ලූකෝස් නිපදවීමේ ක්‍රියාවලිය ප්‍රභා සංශ්ලේෂණය ලෙස හැඳින්වේ. ප්‍රභා සංශ්ලේෂණ ලෙස හැඳින්වේ. හරි. අපි මෙන්න මේ කරුණු ටික ඕන මේ රූපය අඳ ගන්න පුළුවන් මෙන්න මේ ටික අපි ලියාගමු. අපි ඇයි හුස්ම ගන්නෙ කියලා අහුවොත් ගොඩක් අයට කියයි ජීවත් වෙන්න අපි හුස්ම ගන්න. නේ ගොඩක් අය උත්තර දෙන්න අපි හුස්ම ගන්න ජීවත්. එහෙම තමයි ගොඩක් අය උත්තර. ඇත්ත වැරදි නෑ. ඒ දැන් අපි ටිකක් වැඩි හිටි ළමයි සාමාන්‍ය පෙළ කරන ළමයි. ඒත් අපි දැනගන්න ඕනේ මොකක්ද මේ
ඒ මොකක්ද ශෝෂණය ගන්න? හුස්ම ගන්න මොකද? ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් පෙනහැලි මාර්ගය වලින් තමයි මේ අපිට පේන ශෝෂණය සිද්ධ වෙන්නේ පෙනහැලි මාර්ගය. අපි හිතන්නේ හුස්ම ගත්තොත් තමයි අපිට ඉන්න පුළුවන් නේ ජීවත් වෙලා ඉන්න පුළුවන්. ඊට වඩා දෙයක් තියෙනවා විද්‍යාත්මක ගන්නකොට හුස්ම ගැනීමේ අවස්ථා තුනක් ගැන කතා කරනවා සාමාන්‍ය පෙළ 11 අවස්ථාවේදී. අපි දැන් නිකන් රෆ්ලි දැන් කෙටියෙන් ඉගෙන ගමු මොකද්ද මේ ශෝෂණය කියන්නේ කියලා. කියන්නේ හුස්ම ගන්නවා තමයි ශෝෂණය කියලා කියන්නේ. හුස්ම ගැනීම සහ හුස්ම පිටකිරීම. අපි විද්‍යාවෙන් කියනවා ආස්වාසය සහ ප්‍රාස්වාසය. වාතයේ පිටකිරීම ප්‍රාස්කීම වාතය. ශෝෂණය ගත්තොත් හුස්ම ගන්නයයි අපිට ඇඟට ෆිට එකකින් ශක්තිය තියාගන්න. මම මේ ඇඟිල්ලක් නවනවා දිගාරිනවා නවනවා. එතකොට මේ ඇඟිල්ල නැමීමට පවා මේ මම ගන්න හුස්ම උපයෝගී වෙනවා. මේ හුස්ම ගැනීම නිසා තමයි මට මේ ඇඟිල්ලක් නවන්න පුළුවන්. සමහර කෙනෙක් ඔහොම වෙන්න බෑනේ. කෑම හින්දා නෙවෙයි දෝක වෙන්නේ. අන්න හරි. කන කෑම ප්ලස් O2 හින්දා තමයි මේ ඇඟිල්ලක් නමන්න පුළුවන් වෙලා තියෙනවා. ඇඟිල්ල නමන්න අපිට හයිය කියලා දෙයක් වුණා. අපි විද්‍යාවෙන් කියනවා ශක්තිය කියලා දෙයක් වුණා. මේ ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය තමයි කෙටියෙන් කිව්වොත් ශෝෂණය කියලා කියන්නේ. හරි? සංචිත ආහාර මගින් සංචිත ආහාරයි අපිට නම් ඔක්සිජන් මගින් මේ දෙන්නම එකතු වෙලා හදන දෙයක් තමයි. මේක සිද්ධ වෙන්නේ ස්ථානය මතක තියාගන්න වෙනවා. මේ සිදුවන ස්ථානයට අපි කියන මොන කොන්ඩ්‍රියාද? මයිටොකොන්ඩ්‍රියම්. මයිටොකොන්ඩ්‍රියාව තුල හරි මොනවා නිපදවීමේ ක්‍රියාවලියද? ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය. අපි මේ ශක්තියට විද්‍යාවෙන් නමක් කියනවා ඇඩිනොසින් ට්‍රයිෆොස්ෆේට් කියලා. අපි කියනවා මේක කෙටියෙන් ATP කියලා. මෙන්න මේ ATP නිපදවීම සංචිත ආහාර කියන්නේ මේකට ඇත්තටම වෙන්නේ ග්ලූකෝස් කියන එක නා C6යි H12යි O6යි. අපි කන්නේ කරන මෙන්න මේකට ඔක්සිජන් වායුව ලබාගෙන හදනවා මයිටොකොන්ඩ්‍රියාව තුළ ශක්තිය ප්‍රකට මේ නිපද වෙන්නේ. නිකන් කතාවට කියනවා මෙන්න මේක ඇඟිල්ලක් තුළ හරි අසීමිත සංඛ්‍යාවක් මේ ATP යනු දෙන්නේ. ගවඩා වෙලා හුස්ම අරගෙන සෛලවල. මේ කංකාල පේශි කියලා මේවට කියන්නේ මේ පේශිය ඇතුලේ ATP අණු ගණනාවක් බිලියන ට්‍රිලියන ගණනාවක් මේක තියෙනවාලු. මෙන්න මේක ඇඟිල්ලක් තුළ. ඇඟිල්ලක් නවන්නත් මේ ATP ඕනේ. මේ කොහෙන්ද මේක ATP ලැබෙන්නේ? ශෝෂණය සහ සංචිත ආහාර මගින්. සිද්ධ වෙන්නේ කොහෙද? මයිටොකොන්ඩ්‍රියම් තුලින් තමයි මේක සිද්ධ වෙන්නේ. අපි මෙන්න මෙහෙම ලියාගමු. ජීවීන්ගේ සෛල තුලදී සංචිත ආහාර මගින් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය සෛලීය ශ්වසනය ලෙස හැඳින්වේ. ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය සෛලීය ශ්වසනය ලෙස හැඳින්වේ. සෛලීය ශ්වසනය ලෙස හැඳින්වේ. හරි. මේක ඊටාත්ම කෙටි සටහන් විතර මේක නගන්න. හරි. 2016 ප්‍රශ්න පත්‍රයේ මේක ලොකුවටම කතා කරලා තිබුණා. ඒ තමයි අපි පිට කරන්නේ මොන වායුවද? අපි පිට කරන වායුව මොකද්ද? කාටද මැසේජ් දාන්න.
මොකද අපි පිට කරන වායුව? එක්කෙනෙක් දාලා දෙනවා කාබන් ඩයොක්සයිඩ්. තව එක්කෙනෙකුත් දාලා දෙනවා කාබන් ඩයොක්සයිඩ්. ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් අපි පිට කරන්නේ. අපි නහයෙන් හරි කටින් හරි නේ අපි පිට කරනවලු වායුව මොකද්ද? කාබන් ඩයොක්සයිඩ්. 3 4 දෙනෙක් දාලා දෙනවා. ඇත්තට එහෙමද කරන්නේ? කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ. ෂුවර් නෑනේ. අපි මේකට ගන්නවා අපිව දාන්න බෑනේ ඕගේ බෝතල් වලට. ඉන්න බෝතල් වලට දාන්න පුළුවන් ජීවි එක දාන්න. ඒ තමයි ගෙම්බ් එක ඕකට අපි ගන්න. හරි? ගෙම්බ් එක භාවිතා කරලා ගෙම්බ් එකම වෙන්න ඕන නැහැ. මේකට අපි වෙන ජීවියෙක් භාවිතා කරන්නත් පුළුවන්. කවුරු හරි මොන හරි ජීවියෙක් මේකට භාවිතා කරලා අපි බලනවා මේකට අත්‍තරම් මේක පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. හරි? අපි පිට කරන්නේ කාබන් ඩයොක්සයිඩ් කියලා අපි ප්‍රැක්ටිකල් එකක් කරනවා. පොඩි මේකට වීඩියෝ එකක් තියෙනවා. හරි. අපි ලියාගමු මේකේ ක්‍රියාකාරකම් පළවෙනි ක්‍රියාකාරකම් ලියාගන්න. ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන බව පෙන්වීම. මේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන එකක් මම මේ ගත්තේ. ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන බව පෙන්වීම. අවශ්‍ය ද්‍රව්‍ය ටික අපි ලියාගමු. අවශ්‍ය ද්‍රව්‍ය ටික අපි ලියාගමු. එක සමාන බෝතල් 5ක්. එක සමාන බෝතල් 5ක්. විසර්ජක නල නැත්නම් එල් හැඩති විසර්ජක නල චූෂකයක් බෝතල් මූඩි හෝ ඇබ ළඟට මැඩියෙක් හෝ ගෙම්බෙක් දෙන්න දෙකෙක් ඈ මැඩියා ගෙම්බා එක නෑ මැඩියා ලස්සනයි ගෙම්බා කැතයි මැඩියා තමයි දිලිසෙන ස්වභාවයක් ගන්නෙ මේ ගෙම්බා ගෑවිලා මම ගෙඩි වගේ ඊළඟට ලියා ගන්න KOH මතකනේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මම බෝඩ් එකේ දෙනවා KOH ද්‍රාවණ ඊළඟ ලියන්න ආශ්‍රිත ජලය මේ අවශ්‍ය ද්‍රව්‍ය ටික මම ලියන්නේ ආශ්‍රිත ජලය ඊළඟට කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් CaOH twice මම බෝඩ් එකේ දීලා තියෙනවා CaOH twice හරි මේ තියෙන්නේ කැල්සියම් කාබන් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මේ තියෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හරි ඊළඟට ලියමු ක්‍රමය මේ ප්‍රැක්ටිකල් එකේදී ක්‍රමය එච්චර ලොකුවටම බලාපොරොත්තු වෙන්නේ නැහැ හරි මතකයිනේ ප්‍රැක්ටිකල් එකේ මේකේ තව එකක් තියෙනවා ඕගලන්ට අනිවාර්යෙන්ම මෙන්න මේක කියලා දෙන්න ඕනේ කල්පිතය කියන එක ඔයගොල්ලන් කියලා දෙන්න හරි මොකද මේ මට මතකයි මේ පාර තිබුණ විභාගෙත් කල්පිතය මොකක්ද කියලා අහන්න කල්පිතය තමයි පුතාලා ප්‍රැක්ටිකල් එකේ අපි කරන ප්‍රැක්ටිකල් එකේ නම තමයි කල්පිතය වෙන්නේ
එහෙනම් හරි කල්පනා මතක තියාගන්න. සාමාන්‍ය පෙළ විභාගවලදී මෙහෙම හරියට අහගෙන මොකද කල්පිතය මෙහි කල්පිතය කුමක්ද කියලා අහනවා. කල්පිතය කියපු ගමන් ළමයි උඩින් බලනවා. අඩේ මොකද්ද කල්පිතය සර් අපිට කියලා දුන්නේ නැහැ. කල්පිතය කියන්නේ මේ අපි ප්‍රැක්ටිකල් එකේ නම කියලා දැනන මතක තියාගන්න. ඇත්තට මේක නෙමෙයි. හරි. දැන් සාමාන්‍ය වෙලම මතක තියාගන්න කල්පිතයක් කියන්නේ මොකද්ද? ඔය ප්‍රැක්ටිකල් එක කරන එක අරමුණ ඇත්තටම. නැත්තම් නම අපිට ගන්න පුළුවන්. හයිපොතීසිස් කියලා අපි කියනවා. එහෙනම් අර අපි අර ප්‍රැක්ටිකල් එකේ නම ලියුවානේ මොකද්ද නම? ශ්වසනයේදී ජීවීන් CO2 පිට කරන බව කියන එක ඉස්සරහින් පාට පෑනකින් ලියුවක් කමක් නැහැ. කල්පිතය කියලා ලියන්න. හරි. ඊට පස්සේ අපි මොකද කරන්නේ? ක්‍රමයට මෙන්න මෙහෙම ලියා ගන්න. ඉහත උපකරණ භාවිතා කරමින් ක්‍රමය කියලා ලියා ගන්න. ක්‍රමය ඉහත උපකරණ භාවිතා කරමින් පහත පරිදි ඇටෝම සකස් කර පහත පරිදි ඇටෝම සකස් කර චූෂකයේ ඇති කරාමයේ විවෘත කිරීම. පහත පරිදි ඇටෝම සකස් කර චූෂකයේ ඇති කරාමය විවෘත කිරීම. හරි. එහෙම කියලා මෙන්න මේක ලියා ගන්න. මෙන්න මේක ලස්සන අඳ ගන්න මේක. මේක අඳිනකොට හරි කල්පනාවෙන් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේකේ ඕඩර් එකක් තියෙනවා. මේකේ පිළිවෙලක් තියෙනවා. මේ පිළිවෙල අපි ඔළුවේ තියෙන්න ඕනේ. හරි. මුලින්ම තියෙන්නේ මොකද්ද? KOH ද්‍රාවණය. B එකේ මොනවද තියෙන්නේ? හුණු දියර තමයි තියෙන්නේ. C එකේ මොනවද තියෙන්නේ? ගෙම්බා දාන්න අපුලතර ළමෙක් අහදිම මේකට දාන්න බැරිද? පරෝහණේ වෙන බීජ. හරි. මැඩියා හෝ පරෝහණේ වෙන බීජ. හැබැයි වඩා සුදුසු එකේ මැඩියාව දැම්මම අපිට ඉක්මනටම බලා ගන්න පුළුවන්. ඊට පස්සේ D එකේ තියෙන මොකද්ද? හුණු දියර. E එකේ තියෙන මොකද්ද? ජලය. මම කියලා දෙන්නම් ඇයි මේ එකිනෙක කියලා දෙන්නම් මේක ඇයි මේ දේවල් උනේ කියලා. මුලින්ම අපි වෙන්නේ මේ ටික ලස්සන රූපය අදගන්න. ලොකු වෙලාවක් ගන්න එපා. අපි මේකේ ලියාගමු නිරීක්ෂණ ටික ලියාගමු. නිරීක්ෂණ අංක 1. එකමයි තියෙන්නේ. මොකද්ද ලියාගන්න? නිරීක්ෂණය ගැන මොකද්ද? අපේ පංචේන්ද්‍රයන් වලට නැත්නම් ඇහැට කනට නහයට අපේ ස්පර්ශයට දැනෙන දේවල් වලට අපි කියනවා නිරීක්ෂණ කියලා. අපි දන්නේ එයා පිට කරන CO2 ද කියලා. හැබැයි අපිට කියන්න පුළුවන් මොකද්ද? හුණු දියර යාකන D බඳුනේ ඇති නැත්නම් D බෝතලයේ ඇති හුණු දියර D බෝතලයේ ඇති හුණු දියර කිරි පැහැ ගැන්වේ. කිරි පැහැ ගැන්වේ. කිරි පැහැ ගැන්වේ. හරි. මම මේකෙන් බෝතලෙන් බෝතලට ඕගන් ප්‍රැක්ටිකල් එකේ කියනවා ඇයි මොකද්ද මේක වෙන්නේ. ඔකේ නිගමනය අපි ලියා ගන්න. සාමාන්‍යයෙන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් කිරි පාට වෙනවා. තව නිගමන මේ sorry නිරීක්ෂණ තව එකක් අපි ලියා ගමු. දෙවෙනි නිරීක්ෂණ ලියා ගන්න. මෙම පරීක්ෂණය වැඩි වේලාවක් කිරීමේදී මෙම පරීක්ෂණය වැඩි වේලාවක් කිරීමේදී
D බෝතලේ ඇති CaOH twice නැත්නම් calcium hydroxide අවර්ණ වේ. D බෝතලේ ඇති හුණු දියර නැත්නම් calcium hydroxide අවර්ණ වේ. ඔය විභාග වලට අහලා තියෙනවා ඈ. නිරීක්ෂණ විභාග වල ලියලා තියෙනවා. ලියන්න පුළුවන් වෙන්න ඕන මතක තියෙන්න ඕනේ. හරි. මම මේකේ විභාගයේ කියන්නේ මේක පසු ප්‍රශ්න වලින් මම මේ ප්‍රැක්ටිකල් උගන්න කියලා දෙනවා. ඇයි මේ එක එක භාජන පාවිච්චි කරන්නේ? අපි ලියමු පළවෙනි ප්‍රශ්නය. ඒ බඳුන සඳහා KOH ද්‍රාවණයක් යෙදීමට හේතුව කුමක්ද? ඔයගොල්ලෝ දන්නවා අර සමහර කජු පැකට් වල මේ නම් කියන එක හරිය නෑනේ. සමහර කජු පැකට් වල ඇතුලේ තියෙන චූටි බෑග් එකක් ගන්න. නිකන් අර පේපර් බෑග් එකක් වගේ එක දාලා චූටි ලුණු කැට වගේ තියෙනවා. කන්න නම් එපා. හරි විසයි එක පොයිසන් එකක් එක ලුණු කැට වගේ දාලා දෙනවා. අපි ඒකට කියනවා සමහර ළමයි කෙනෙක් සිලිකා බෑග් එකක් කියලා කියනවා. හරි සිලිකා බෑග් එකක් ඉන්නේ. ඒකෙන් කරන කාර්යය තමයි මේක සීල් කරාට පස්සේ මේ කජු පැකට් එක මේක දෙන කජු පීනට් හරි මොනවා හරි අර ලොකු පීනට් එක හරි මොනවා හරි දිනා කජු නේද? එකෙන් කරන්නේ මේක සීල් කරාට පස්සේ මේ පැකට් එක සීල් කරාට පස්සේ මේ පැකට් එකේ ඇතුළේ තියෙන ජල අංශු මෙයා අවශෝෂණය කරනවා. හරි ජලය අවශෝෂණය කරනවා. ඒ වගේ සමහර රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඒවට සමහර ද්‍රව්‍ය ඇදගැනීමේ හැකියාවක් තියෙනවා. ඇදගැනීමේ බලයක් ඇදගැනීමේ හැකියාවක්. එහෙනම් අර අපි කරන කජු පැකට් එකේ සිලිකා බෑග් එකට පුළුවන් හැකියාව මොකද්ද? මේ අවකාශයේ තියෙන ජලාංශ අවශෝෂණය කරගන්න හැකියාව. ඒතකොට මොකද මේ කජු නරක් වෙන්නේ නැතුව තියෙනවා. වතුර දිප්පුවොත් බැක්ටීරියාවන් හින්දා මේ කජු කුස් ගන්න පුළුවන්. නැත්නම් දිලීර වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ සිලිකා බෑග් එකක්. ඒතර ගොඩක් කල් මේක පාවිච්චි කරන්න. නැත්නම් ගොඩක් කල් මේක තියාගන්න පුළුවන් හැකියාව. ඒ වගේ තමයි මෙන්න මේ KOH. එකක් බෝතලයක් ඇදලා පෙන්නන. මේක ලියා ගන්න මාත්‍ර මේ ප්‍රශ්නේ. දැන් මේ මම ඒ වාදිනේ මම හදලා පෙන්නන්නම්. ඒක තියෙනවා මොනවාද? පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඕකේ බටයක් ඔබ සම්බන්ධ කරලා තියෙනවානේ. මම උඩින් විතරක් පෙන්නන්න. මෙතනින් එන්නේ වාතයනේ. වාතය කියන්නේ වායු ගෝලයේ වාතය. ඒතර මේ වායු ගෝලයේ වාතය අඩංගු වෙනවා ප්‍රධාන ද්‍රව්‍යයන් දෙකක්. හරි? ප්‍රධාන ද්‍රව්‍යයන් දෙකක් මේකේ අඩංගු. මොනවාද ද්‍රව්‍යයන් දෙක? එකක් තමයි ඔක්සිජන් වායු, අනිත් එක තමයි කාබන් ඩයොක්සයිඩ් වායු. අර පැත්තේ ඉන්න ගෙම්බඩ මොනවද ඕනේ? ජීවත් වෙන්න ඔක්සිජන්. හරි? ඔක්සිජන් විතරක් යාට ඕනේ. ඒතර ඔක්සිජන් විතරක් යාට ඕන. ඉතුරු වායු ඉවත් කරනවා. මොකක්ද වායුව? කාබන් ඩයොක්සයිඩ්. ඇයි? කාබන් ඩයොක්සයිඩ් આવුත් ඒ යකා ඉන්නේ බෝතලයක් ඇතුළේ. ඒතර හුස්ම හිරෙවලා මැරෙනවා. හරි එතකොට ඒ හින්දා මට මතකයි මේ ප්‍රැක්ටිකල් එක අපි ඉස්කෝලේ කරනකොට ඉස්කෝලේ ළමයිට මම මේ කියන්නේ කොහොම ගෙම්බෙක් කරනකොට ගෙම්බ දෙන්නෙක් කරන්න. මේ ප්‍රැක්ටිකල් එක බෝතලේ දාලා වහනකොට ඒ ගෙම්බ උඩ පයින්නවා. හරි අමාරුවෙන් එහෙට මෙහෙට උඩ පයින්නවා. මේ ප්‍රැක්ටිකල් එක ආරම්භ කරපු ගමන් උඩ පනින්න නම් ඔහේ ඉන්නවා. නිශ්චල වෙයි. එයි. හුස්ම ගන්න අමාරුයි. ඉක්මනට හුස්ම ගන්න ගෙම්බ කියලා. ඒකට හුස්ම ගන්න කරලා මැරෙන්න පුළුවන්. ඒ හින්දා ප්‍රැක්ටිකල් එක කරද්දී හරි පරිස්සමෙන් උඹ සත්තු මැරෙන්න පුළුවන් මේ ප්‍රැක්ටිකල් එකේ හින්දා. එතකොට මේකේ වායු වර්ග දෙකක් කියලා මොකක්ද දෙන්නේ? O2 වෙනවා CO2. යාට හුස්ම ගන්න අපිට ඕන මොනවාද? CO2 විතරයි. මතක තියාගන්න. මෙයාට පුළුවන් එක වායුවක් ඉවත් කරන්න. මොකක්ද ඒ වායුව? මෙන්න මේ කාබන් ඩයොක්සයිඩ් වායුව මෙයා අවශෝෂණය. මොන වායුවද? කාබන් ඩයොක්සයිඩ් වායුව මෙයාට පුළුවන් අවශෝෂණය කරන්න. අද ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මෙතනින් අනිත් වායුව යනවා. මොකක්ද යන වායුව? O2 වායුව මෙන්න මේක දිගේ ගමන් කරනවා.
ඇයි CO2 වෙන එක ඔක්කොම අවශෝෂණය කරගෙන එහෙනම් මෙතනින් පිට වෙන මොන වායුද O2 වායුව. අපි ලියාගමු මෙතනින් කරු ලකුණක් දාලා ලියා ගන්න. වායුගෝලයෙන් පැමිණෙන CO2 වායුව ඉවත් කිරීමටයි වායුගෝලයෙන් පැමිණෙන CO2 වායුව ඉවත් කිරීමටයි. එහෙනම් KOH potassium hydroxide absorber එකක් නැත්නම් එයාට පුළුවන් අවශෝෂණය කරගන්න. නේද? KOH ට පුළුවන් මොනවාද අවශෝෂණය කරගන්න? වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් වායුව යට පුරා ගන්න හැකියාව නැත්නම් සම්බන්ධ. වෙන මේකත් අඳගත්තර කමක් නැහැ. මොනවාගේ එක්කොට මේක අඳගන්න.